समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्य सुनन्तु सग्घमोक्खदं धम्मस्सवनकालो अयं बदन्ता धम्मस्सवनकालो अयं बदन्ता धम्मस्सवनकालो अयं बदन्ता नमो तस् भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस् भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस् भगवतो अरहतो सम्मा सम्बुद्धस्ස කාරුණික ශ්‍රද්ධාකාමී පින්වතුනි, අද මේ සන්ධ්‍යායාමයේත් අපේ පින්වත් පිරිස බුද්ධ පුතුන් මුහුණු පොත සමග එකතු වෙන්නේ තථාගත ලෞතුරු බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නට යෙදුන උතුම් ශ්‍රී සද්ධර්මයට ඇහුම්කන් දීම සඳහා. විශේෂයෙන්ම මැයි මාසේ 11 වෙනි දිනට 63 වන ජන්මදිනය යෙදිලා තිබුණු ඉන්ද්‍රා පද්මකාන්ති ආදරණීය අම්මට නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමින්, ඒ වගේම ඇයට උතුම් නිර්වාණ අවබෝධය ලබා ගන්නට මේ ධර්මානිශංස කුසලයක් වේවා කියන උදාර ප්‍රාර්ථනාව මුල් කරගෙනත් ඊට අමතරව අභාවයට පත්වන්නට යෙදුන 2019 ජනවාරි 2 වෙනිදා අභාවයට පත්වුණු ගාමිණී බණ්ඩාර ආදරණීය පියාණන් වහන්සේට එතුමාගේ ජන්මදිනයත් මැයි මාසේ 19 වෙනිදාට යෙදෙන්නේ. එතුමා ජීවතුන් අතර හිටියානම් අවුරුදු 66ක් සම්පූර්ණ කරනවා. එතුමාට පින්පෙත් අනුමෝදන් කිරීම අරමුණු කරගෙනත් සසර ගමනේ උපදින හැම භවයකම නිදුක් නිරෝගී සුව මෙන්ම දීර්ඝායුෂ අත්වේවා, සසර ගමන ඉක්මනින්ම නිමා කරන්නට ලැබේවා කියන අරමුණත් ඇතුවයි මේ පින්කම මූලිකව සිත කරන්නේ. විශේෂයෙන්ම දරුවෝ 3 දෙනා චාමික, පුබුදු, විකුම් බණ්ඩාර කියන ඒ පුතණුවරු තිදෙනත්, ඒ වගේම පවුලට එකතු වෙච්ච දියණිවරු ආයේෂා, කුෂානි, නදීෂානි කියන ඒ දියණිවරුත් මිනිබිරිය වන පමුදි විසින් මේ උතුම් පින්කම සූදානම් කළේ. විස්මිය ගිය පියාට පින් දෙන්නටත්, සුජීවත්ව සිටින ආදරණීය අම්මට ආශිර්වාද කරන්නටත්, ඒට අමතරව ඒ පවුලට එකතු වෙච්ච දියණිවරුන්ගේ ආදරණීය මව්පියවරුන්ට ආශිර්වාද කිරීම මේ පින්කමේදී බලාපොරොත්තු වෙනවා. ඒ වගේම ඉන්ද්‍රා මාතාවගේ සොහොයුරාට සහ පවුලේ සියලු දෙනාටත්, ගාමිණී පියාණන්ගේ අභාවයට පත්වුණු සහෝදර සහෝදරියන් ඇතුළු පවුලේ හැමෝටමත් උතුම් ආශිර්වාදයන් සලසා ලමින් අපවත් වී වදාළ මහා සංඝරත්නයට, මියගිය රණවිරුවන් ඇතුළු කොට මේ වසංගතය නිසා මියගිය හැමෝටම පින්පෙත් අනුමෝදන් කරමින්, ඒ වගේම අපටත්, ඒ වගේම ඔබ හැම දෙනාටමත් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන නිවනින් සැනසෙන්නට මේ පින පාරමී වේවා කියන උදාර සිතුවිලි මුල් කරගෙන තමයි අද මේ උතුම් පින්කම මේ විදියට සිද්ධ කරන්නේ. ඉතින් අපි රාත්‍රී 7ටයි ජපානයේ වේලාවෙන් මේ දේශනාව සිද්ධ කරන්නට නියමිත වුණේ. නමුත් මිනිත්තු කිහිපයක් ප්‍රමාද කරන්නට සිද්ධ වුණා. අපට තවත් හදිසි කටයුත්තක් යෙදිලා තිබිච්ච නිසා. ඉතින් අද දවසේ ඒ ආදරණීය මවුට සෙත්පතන්ට ඇත්තටම ඒ පවුලට එකතු වෙච්ච දියණියක් ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් වල ජීවත් වෙන ඒ දියණිය තමයි කතා කරලා බොහොම උනන්දුවෙන් තමන්ට හොඳ සත්පුරුෂ ස්වාමි පුරුෂයෙක් ලැබුණේ මේ උතුම් මව්තුමිය නිසා, පියතුමා නිසා කියලා අපිට සඳහන් කළා. ඒ මවුට ආශිර්වාද කරන්නට තමයි මේ පින්කම
කරලා දෙන්න කියලා ඒ දියණිය අපිට සිහිපත් කරන්නට යෙදුනේ. ඉතින් අපි මේ උතුම් පින්කම කරලා දෙන්න ලැබීම ගැන සතුටටපත් වෙනවා. අද අර අපි ආරම්භ කරපු රේරුකානේ චන්දවිමල මහා සාමීන්ද්‍රයාණන් වහන්සේ විසින් රචනා කරපු බුද්ධ නීති සංග්‍රහය කියන ධර්ම ග්‍රන්ථයේ තිබෙන තවත් වටින මාතෘකාවක් අපි අද සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙනවා. අද මාතෘකා පාඨය අපිට යොදා ගන්නකොට දීඝනිකායේන සිංහාලක සූත්‍රයේ ගාථා ධර්ම කීපයක් ඇසුරු කරගෙන තමයි රේරුකානේ මහා ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ මේ මාතෘකාව සකසලා තියෙන්නේ. ධනය රැස් කළ යුතු ආකාරය සහ ධනය ගැන පිළිපැදිය යුතු ආකාරය ගැන තමයි ඒ ගාථා කීපය තුළ කරුණු සඳහන් වෙන්නේ. ඉතින් අද අපි මේ දේශනාවේදී ඔබත් එක්ක සාකච්ඡා කරන්නේ ඒ දහම් මාතෘකාව. හැම කෙනෙක්ම ඊටාම හොඳින් මේ දේශනාව ශ්‍රවණය කරලා ඔබගේ මේ ලෝක ජීවිතය ධර්මානුකූලව වඩා යහපත් කරගන්නට මේ දේශනාවෙන් උපකාරයක් ලබා ගනී කියලා මා විශ්වාස කරනවා. ඒ වගේම ඔබගේ එකම අරමුණ මේ සසර ගමන කෙටි කර ගැනීම. උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන සසර දුකින් නිදහස් වීම, සියලුම දුක්ඛ දෝමනස්යන්ගෙන් වියුක්ත තත්වයක් ඇති කර ගැනීම. අන්න ඒ අරමුණට බාධාවක් නොවන විදියට කොහොමද ඔබ ඔබගේ ජීවිතයේ ගොඩනගා ගත යුත්තේ කියන එක පිළිබඳව, ඔබගේ ලෞකික දිවිය ගත කළ යුත්තේ කොහොමද කියන එක ගැන තමයි මේ දේශනාව තුළ කරුණු අන්තර්ගත වෙන්නේ. භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා පණ්ඩිතෝ සීල සම්පන්නෝ ජලමග්ගීච භාසති භෝගෝ සංහර මානස්ස බමරස්සේව ඉරියතෝ භෝගා සන්නිචයං යන්ති වම්මිකෝ වූපචීයති. ඒ ගාථාවේ අන්තර්ගත වෙන්නේ නිවන් මඟ අරමුණු කරගෙන නමුත් තවමත් ලෞකික ජීවිතයක් ගත කරන උතුම් ආර්ය ශ්‍රාවකයෙක්, තථාගතයන් වහන්සේගේ ශ්‍රාවක ගිහියෙක් කොයි ආකාරයටද තමන්ගේ පැවැත්ම වෙනුවෙන් ධන ධාන්‍ය සම්පාදනය කරගත යුත්තේ කියලා මේ ගාථාවේ අපිට අවවාද කරනවා. ඒ සඳහන් කරනවා පණ්ඩිත වූ සිල්වත් වූ තැනැත්තේ, ඒ කියන්නේ නුවණ තියෙන සීලවන්ත තැනැත්තා කඳු මුදුනක ඇවිලෙන ගින්නක්සේ ජනයා අතර බබලයි. ඒ කියන්නේ යා ඥානවන්තව සීලවන්තව ජීවත් වුණොත් ගිහි ගෙදර හිටියත් ලස්සන උපමාවක් මෙතනට ඉදිරිපත් කරනවා භාග්‍යවතුන් වහන්සේ. යා කොහොමද බබලෙන්නේ කියලා. කඳු මුදුනක ඇවිලෙන ගින්නක්සේ. දැන් කන්දම උසයිනේ. එතකොට කන්දක් කියන්නේ උස් ස්ථානයක්. එතකොට එවැනි තැනක ඇවිලිච්ච ගින්නක්, ගින්නෙන් වෙන විනාශය හෝ හානිය නෙමෙයි මෙතන ගන්න ඕන. ඈත එවැනි දර්ශනයක් පේනකොට එක දීප්තිමත්නේ. හැම පැත්තටම පේනවනේ. ඒ අර්ථයෙන් විතරයි ගන්න ඕනේ උපමාව. හැම පැත්තටම පේනවා. කඳු මුදුනක ඇවිලිච්ච ගින්න සමහර විට ඒ කන්ද දිහා දස දිසාවකින් බලන අයට පේන්න පටන් ගන්නවා. අන්නේ වගේ භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා ප්‍රඥාවන්ත සීලවන්ත කෙනා බබලන්නෙත් ඒ වගේ කියලා. එතකොට අන්න එයා කොහොමද ජීවිතේ පවත්වන්නේ? නුවණක් තියෙන සීලවන්ත කෙනා.
ඔය දෙකෙන් විතරක් ජීවත් වෙන්න පුළුවන්ද? බෑ. එයාට ධනය ඕන. සීලවන්තකමත් එක්කම ප්‍රඥාවන්තකමත් එක්කම ලෞකික ජීවිතයක් ගත කරන්නට පැවැත්ම සඳහා යම්කිසි ආකාරයකට ආර්ථික ශක්තියක් ඕන. එයා කොහොමද ධනය හම්බ කරන්නේ? මල් නොතලා රොන්ගෙන මී බඳින්නා වූ බඹරාමෙන්. මලක් තලන්නේ නැතුව ඒ මලෙන් රොන් අරගෙන ගිහිල්ලා මී බඳින බමරෙක්, මීමැස්සෙක් වගේ අනුන් නොපෙලා දැහැමින් සෙමින් වීර්ය කරන්නා වූ තැනැත්තාට එයා කොහොමද එයාගේ උත්සාහය පවත්වගෙන යන්නේ? මලක් නොතලා රොන් අරගෙන යන මීමැස්සෙක්, බමරෙක් වගේ. ඊළඟට එවැනි තැනැත්තාට තුඹසක් බඳින වේක් වගේ හිමින් හිමින් ධනයක් රැස් කරගන්නට ලැබෙනවා කියලා. ඒක වටින උපමා දෙකක් එතන අන්තර්ගත වෙනවා. එකක් තමයි ඒ ධනය හම්බ කරද්දී කොහොමද භෝගේ සංහරමානස්ස බමරස්සේව ඉරියතෝ. ධනය සම්පාදනය කරන්න ඕන මල නොතලා රොන් ගන්නා බමරෙක් වගේ. ඒ කියන්නේ අනුන්ට කරදර කරලා, හිංසා කරලා, පීඩා කරලා, ප්‍රශ්න ඇති කරලා, අනුන්ව තලා පෙළලා, අනුන්ට මානසික ගැටලු ඇති කරලා, අනුන්ගේ දේ කඩා වඩාගෙන ඒ ධනය හම්බ කිරීම මෙහි අනුමත කළා නැහැ. මෙහි අනුමත කළා තියෙන්නේ මොකක්ද? හරියට බමරෙක්, මීමැස්සෙක් තමන්ගේ පැවැත්මත් තහවුරු කරගන්නවා. මලකින් තමන්ට රොන් අරගෙන පැණි ටික බීලා. හැබැයි එයා නිසා ඒ මල තැලිලා පොඩි වෙලා යන්නේ නැහැ. මලෙන් යමක් ගන්නවා. භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා සීලවන්ත නුවණැති තැනැත්තා ධනය සම්පාදනය කරන්නේ වගේ කියලා. ඊළඟට එයාගේ පොහොසත්කම ගොඩ නැගෙන හැටි කොයි වගේද? භෝගා සන්නිචයන් යන්ති. එයාගේ ධනය රැස් වෙන්න පටන් ගන්නවා පියවරෙන් පියවර. වම්මිකෝ වූපචීයති. වේක් පියවරෙන් පියවර බඳින හුඹහක් වගේ. වේ හුඹස් ඔබ දැකලා තියෙනවා? වේයෝ හිමින් හිමින් පියවරෙන් පියවර එහෙම ඒවා බඳින්න පටන් ගන්නවා. ඒවා හරි හිමින් වෙන්නේ. හැබැයි හිමින් සිද්ධ වුණාට බොහෝම පිරිසිදු මැටි තමයි ඒ හුඹහේ අන්තර්ගතය. ඒකේ ගල්බොරළු එහෙම කලවන්නේ නැහැ නේ. එහි ගල්බොරළු කලවන්නේ නැහැ. එහි වෙනත් අපිරිසිදු දේවල් එහි කලවම් වෙලා තියෙනවා. අපි කාටවත් දකින්න හම්බ වෙනවද? නැහැ. එහි එවැනි දේවල් කලවම් වෙලා නැහැ. එහි තියෙන්නේ බොහොම පිරිසිදු දේ. පියවරෙන් පියවර එය ගොඩ නැගෙනවා. හිමින් ඒත් පිරිසිදුයි. එහි අන්තර්ගතය පිරිසිදුයි. දැන් බලන්න දැහැමි ධන සම්පාදනය කියන එකත් භාග්‍යවතුන් වහන්සේ උපමා කරන්නේ මලක් නොතලා රොන් ගන්න බමරෙක් වගේ ධනය රැස් කරන්න ඕන. එයින් සිද්ධ වෙන පොහොසත් භාවය නැත්තම් ඒ ධනය පියවරෙන් පියවර රැස්වීම එක බොහොම පවිත්‍ර, නිවන් මගට හානියක් වෙන්නේ නැති, නිවන් මග ඇහිරෙන්නේ නැති වැඩපිළිවෙලක් ඇතුලේ තමයි ඒ ධන සම්පාදනයෙන් පියවරෙන් පියවර කෙනෙක් ඉහළට යන්නේ. එවැනි ජීවිතයකුයි බෞද්ධයෙකුගේ ලෞකික ජීවිතයේ සාර්ථකත්වය වෙනුවෙන් භාග්‍යවතුන් වහන්සේ යෝජනා කරලා තියෙන්නේ. තිරසාර දිගුකාලීන ධරණීය සංවර්ධනයක්. ඒ සංවර්ධනය තුල තියෙන්නේ උත්ථාන විරියාදී ගතා. ඊයේ දේශනාවේදී අපි සාකච්ඡා කළා.
උත්සාහය සහ වීර්යය. උත්සාහය සහ වීර්යය තමයි එවැනි ධන සම්පාදනයක තියෙන්නේ. ඒ විතරකුත් නෙමෙයි. සේදාවක් කිත්තා දහඩිය වගුරවල තියෙනවා. බාහා බල පරිචිතා බාහු බලය යොදවල අතපය හොඳට වෙහෙසල තියෙනවා. ධම්මිකා ධම්ම ලද්දා ධර්මානුකූලව නිත්‍යානුකූලව සදාචාර සම්පන්නව එයා හැසිරිලා තියෙනවා. ඒ ධම්මිකා ධම්ම ලද්දා කියන කොටස තමයි අර මල නොතලා රොන් ගන්නා බමරාගේ හැසිරීමට දේශනාව උපමා කරන්නේ. ඒ විදියට පියවරෙන් පියවර ලැබෙන දියුණුව තමයි දේශනාවේ පෙන්වන්නේ වම්මිකෝ වූපචීයති කියලා. වේ කුඹහක් බඳිනවා වගේ කියලා. අපි කෙටි පාරවල් හොයන්ට හොඳ නෑ. අපි නිවන් දකින්න අරමුණු කරගත්තු අය නම් කෙටි පාරවල් වලින් අපි විශාල ධන සම්භාරයක් හොයන්න හිතුවොත් ඒක බොහෝ වෙලාවට නිරන්තරයෙන්ම නුනත් ඒ කෙටි පාරවල් බොහෝ වෙලාවට පස්පවට දස අකුසලයට බැරවෙච්ච යටවෙච්ච පාරක් ඒක. එවැනි පාරක ගමන් කරලා අපිට පොහොසත් වෙන්න බැරි නෑ. පොහොසත් වෙන්න පුළුවන්. ඔය සියලු දේවල් වලින් මහා ධනයක් හම්බ කරගන්න පුළුවන්. ඔය දුසිරිත් ඔක්කොම ටික තියෙන තැන් බලගත්තු ධනයක් සහිත රටවල් ලෙස අපි ලෝකය දකිනවා. ඒක හැබෑව. පුද්ගලයෝ විදියට ගත්තත් භාග්‍යවතුන් වහන්සේ වදාළ වලකින්ට කියලා වදාළ දුසිරිත්වල නියැලෙමින් වුණත් මහා ධනස්කන්ධයක් සම්පාදනය කරගත්තු මිනිස්සු අපිට පේනවා. හැබැයි ඒගොල්ලෝ සැප විපාකයක් ඒ ධනයෙන් විඳිනවා නම් විඳින්නේ මේ ලෝකෙ විතරයි. ඒගොල්ලෝ ඒ ධනය සම්පාදනයේදී භාග්‍යවතුන් වහන්සේගේ ධර්මයට අනුව ඔවුන් ඒ සම්පාදන ක්‍රියාවලිය තුල නියලුනේ වැරදි විදියට නම්, අධාර්මිකව නම්, අයුක්ති සහගතව නම්, අවනීතිකව නම්, වංචාවෙන්, කපටිකමෙන්, බොරුවෙන්, දූෂිත බවින් යුක්තව නම්. මතක තියාගන්න. එවැනි අය ප්‍රකෝටිපතියන් වුණත් ඒගොල්ලෝ අල්ප ආශ්වාදයක් මේ ලෝකෙ විඳිවි. ඒත් ඒගොල්ලොන්ගේ පරලෝක ජීවිතය ගැන ඒගොල්ලොන්ට ගොඩක් පසුතැවෙන්න වෙයි. භාග්‍යවතුන් වහන්සේ අපිට වදාළේ යස්ස අස්සු මුඛෝ රෝදං විපාකම් පටිසේවති. අපිට කඳුළු පුරෝගෙන විපාක විඳින්න වෙන දේවල් අපි මේ ලැබපු මනුෂ්‍යාත්මේ කරන්න එපා කියලා. පැවැත්ම වෙනුවෙන් කරන්න එපා කියලා. මොකද අපි කොච්චර දේවල් සම්පාදනය කරගත්තත් අපි හම්බ කරන දේවල් වලින් කොච්චර අල්ප ප්‍රමාණයක්ද අපි භුක්ති විඳින්නේ. මොනතරම් ලෝකේ රසවත්ම මිල අධිකම කෑම වේලක් ඔබගේ කෑම මේසේ උඩට අද සන්ධ්‍යායාමේ ඔබට භුක්ති විඳින්න ලැබුණා කියලා හිතන්න. ඒත් ඒ කෑම වේලේ කොච්චර පොඩි ප්‍රමාණයද ඔබගේ කුසට ඇතුල් කරගන්න පුළුවන්. ඊළඟට ඒ ඇතුල් කරගන්න ඒ ලෝකේ වටිනාම කෑමවල හෝ මිල අධිකම කෑමවල රස අපේ ශරීරයේ රසය දැනෙන අවයවය වෙන්නේ හිතයි දිවයිනේ. හිතයි දිවයි. එතකොට දිවට දිවක් සාමාන්‍යයෙන් අඟල් 6ක් විතර. ඒ අඟල් 6 ඉක්මවල ගියාට පස්සේ ඒ රසය විඳින්න ලැබෙනවද අපිට?
ඊට පස්සේ ගැන තියෙන්නේ මතකයක්. හදාගත්තු මායාකාරී සංකල්පයක් විතරයි. ඒක තමයි යථාර්ථය. ඒ හින්දා ඔබ මම අපි කවුරුවක්වත් සම්මා ආජීවය ඉක්මවා යන්න හොඳ නෑ අපේ පැවැත්ම වෙනුවෙන්. පැවිද්දන්ටත් සම්මා ආජීවය භාග්‍යවතුන් වහන්සේ දේශනා කරලා තියෙනවා. සම්මා ආජීවය පැවිද්දන්ටත් වැරදි විදියට අයහපත් විදියට පැවිද්දට සිව්පසය හොයන්ට වැරදි සිල් පෙන්නලා වැරදි ගුණ පෙන්නලා නැති ගුණ පෙන්නලා සිව්පසය හොයන්ට පැවිද්දටත් කිසිසේත්ම අවකාශයක් නැහැ. එහෙම වුණොත් ඒක මිච්ඡා ජීවයක් වෙනවා. නොකල යුතු දේවල් කරලා පැවිද්දෙකුට තමන්ගේ සිව්පසය හොයාගන්න බෑ. ගිහියාටත් එහෙමයි. ගිහියත් සිව්පසය ලබා ගන්නට හිතනවා නම් තමන්ගේ ජීවිතය දැහැමි බව තුළ පිහිටුවා ගත යුතුයි. දැහැමි බව තුළ තමන් පිහිටා සිටිය යුතුයි. සෑම ගිහියෙක්ම නිවන අරමුණු කරනවා නම් ඊළඟ භව ගමන පිළිබඳව විශ්වාස කරනවා නම් සංසාර ගමනේ අපි දුගතියකට වැටෙන්න හොඳ නැහැ කියලා හිතනවා නම් අපි හැම කෙනෙක්ම දැහැමි බව තුළ පදනම් වෙලා මේ ලැබපු ජීවිතය පවත්වාගෙන යන්න ඕනේ. සදාචාර සම්පන්න බව, නිත්‍යානුකූල බව ඔබ පවත්වා ගන්න ඕනේ. එවිටයි ඔබට ඔබේ ඊළඟ භවය පිළිබඳව බයක් නැතුව ඉන්න පුළුවන් වෙන්නේ. තමන් කරන්නේ මොන වෘත්තිය වුණත්, වෙළඳ ව්‍යාපාරයක් වුණත්, ගොවිතැනක් වුණත්, වෙනත් කර්මාන්තයක් වුණත්, හැම එකකදීම බුදුදහම යෝජනා කරනවා පුළුවන් තරම් දැහැමි බව තුළ පිහිටා සිටින්න. සදාචාරයේ ඉක්මවන්නේ නැතුව පුළුවන් තරම් ඉන්න. කෙනෙක් අහන්න පුළුවන්, ඉතින් ඔය ඔක්කොම ටික රැක්ක අපිට නේද වැරදිලා තියෙන්නේ? ඔය ඔක්කොම ටික ඉක්මවා ගියපු මිනිස්සුන්ට නේද හරි ගිහින් තියෙන්නේ කියලා. ඒ කියන්නේ කාගේ හරි ගාව සල්ලි ගොඩක් තියෙන එකද හරි යෑම කියන්නේ? ලොකු ගයක් තියෙන එකද සැප විඳීම කියලා කියන්නේ? මිලාදික වාහනයක් පාවිච්චි කරන එකද සැප විඳීම කියලා කියන්නේ? එවැනි ප්‍රාථමික දේවල් ටිකකට මහා සැපයක් ලෙස අපි අර්ථකථනය කරනවා නම් එතකොට ඒ තර්කේ හරි. ඒගොල්ලෝ සැප විඳිනවා. ඒත් යථාර්ථය ඔය සියල්ල තියෙන මනුෂ්‍යයත් මනසින් පීඩා විඳ නම්, දුකෙන් නම්, අසහනෙන් නම්, තැති ගැනීමෙන් නම්, අතෘප්තියෙන් නම් ජීවත් වෙන්නේ. ඒ ඔක්කොම දේවල් තිබිලත් එයා විඳවනවා නම් එය මහා සැපතක් කියලා එළියේ ඉන්න අයට පෙනුනට එතෙන්ට ගියපු මනුස්සයාට ඒක මහා සැපතක් ලෙස දැනෙන්නේ නැහැ. ඒ නිසා අනුන්ගේ භෞතික සම්පත් වලට තමන්ගේ භෞතික සම්පත් සංසන්දනය කරන්න යන්න එපා. අනුන්ගේ සැපතට තමන්ගේ සැපත සසඳන්න එපා. තමන් පුළුවන් උපරිම දැහැමිව, නිත්‍යානුකූලව, සදාචාර සම්පන්නව තථාගතයන් වහන්සේගේ ශ්‍රාවකයෙක් ලෙස වගකීමකින් යුක්තව කටයුතු කරන කෙනෙක් වෙන්න. ඒක තමන්ගේ වැඩක්. අන් අය කොහොමද හැසිරෙන්නේ කියන එක ඔබේ ප්‍රශ්නය බවට පත් කරගන්න එපා කියන එක තමයි භාග්‍යවතුන් වහන්සේගේ දේශනාවේ අපිට අවධාරණය කරන්නේ. මොකද හේතුව අන් අය කොයි විදියට ධනය හම්බ කරත් ඒවට එන විපාකවලට සංසාරික වශයෙන් හෝ මේ ලෝකේ යම් දවසක ඔබ මුහුණ දෙන්නේ නැහැ. ඔබ යම් විදියකින් ජීවත් වෙනවද
ඒ විදිය අනුව සැකසෙන විපාකවලට අන් අය මූණ දෙන්නේ නැහැ. ඔබ කරන දේ ඔබටයි, මා කරන දේ මටයි. එනිසා අපි වගවිය යුත්තේ අපි හිතාමතා කරන ක්‍රියාවට. චේතයිත්වා කම්මං කරෝති කායේන වාචාය මනසා. තථාගතයන් වහන්සේ වදාලා හිතින් හිතලා අපි යම්කිසි ක්‍රියාවක් කයෙන් වචනෙන් මනසින් කරනවද අන්නේ විපාකයට අපි වග කියන්න ඕන. මොකද අපි වපුරපු බීජ අපි වපුරපුවා. අපි වපුරන යහපත් දේට යහපත් ඵල ලැබෙනවා. කල්යාණකාරී කල්යාණං. අපි වපුරන අයහපත් දේට අයහපත් විපාකම ලැබෙනවා. පාපකාරී ච පාපකං. එනිසායි ඔබ ගැන වගවිය යුත්තේ අන් අය ගැන වෙනුවට. ඔබගේ ජීවිකාව ගැන ඔබ වගකීම් සහගත විය යුත්තේ. ඒ තමයි ධන සම්පාදනයේදී බුද්ධ ශ්‍රාවකයෙක් පිහිටා සිටිය යුතු තැන. ඊළඟට භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා ධන පරිභෝජනයේදී බුද්ධ ශ්‍රාවකයෙක් කොයි වගේ ප්‍රතිපදාවක පිහිටා සිටින්නට ඕනද කියලා. ධන පරිභෝජනයේදී ඒකත් හරීම වැදගත්. මොකද හේතුව බොහෝ අය සම්පාදනයේදී දැහැමි බව ඉක්මවුවේ නැති වුණාට පරිභෝජනයේදී දැහැමි බව තුලද ඉන්නේ කියන එක බොහෝ විට ප්‍රශ්නයක්. පරිභෝජනයේදී. ඒ නිසා පරිභෝජනය තමන් හම්බ කරපු ධනය තමයි. තමන් ඒ දේවල් අරගෙන තියෙන නිත්‍යානුකූලව, ධර්මානුකූලව, සදාචාර සම්පන්නව තමයි. නමුත් එය භුක්ති විඳින්නේ දැහැමිවමද, සදාචාර සම්පන්නවමද, නිත්‍යානුකූලවමද කියන එක ගැන ඔබට සැලකිලිමත් වෙන්න භාග්‍යවතුන් වහන්සේගේ මේ මඟ පෙන්වීම ගොඩාක් උපකාරවත් වෙනවා. ඒවම් භෝගේ සමාහත්වා අලමත්තෝ කුලේ ගිහි චතුදා විභජේ භෝගේ සවේ මිත්ථානි ගන්තති. මොකක්ද එහි අන්තර්ගතය? ඒ සඳහන් කරනවා ධනය සැපීමට සමර්ථ වූ තැනැත්තා විසින් මෙසේ ධනය සපයාගෙන ඒවා සතරකට බෙදිය යුතුය. ඒවා සතරකට බෙදිය යුතුය. ඉන් එක් කොටසක් තමා ප්‍රයෝජනගත යුතුය. ඊළඟට දෙකොටසක් කර්මාන්තවල යෙදවිය යුතුය. ඊළඟට විපතකදී ගැනීමට එක් කොටසක් ඉතිරි කරගත යුතුය. එසේ කරන්නා වූ තැනැත්තාහට අන්‍යයන් හා මිත්‍රත්වය පවත්වා ගත හැකි වන්නේය. බලන්න කොච්චරනම් උතුම් මඟ පෙන්වීමක්ද කියලා. ඔබ හම්බ කරන ධනය ගැන භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා යම්කිසි පිළිවෙතක් තියාගන්න කියලා. මොකක්ද? ඒකේන භෝගේ බුඤ්ජය. හම්බ කරන ධනයෙන් සැලකිය යුතු කොටසක් ඔබ පරිභෝජනයට යොදා ගන්න ඕන. පරිභෝජන කාර්ය සඳහා. ඊළඟට ද්වේහි කම්මම් පයෝජයේ කොටස් දෙකක් ඔබ ආයෝජන කරන්න ඕන. ඒ කිව්වේ නැවත ධනය උපය ගන්නට පුළුවන් විදියට යොදව ගන්න ඕන. චතුත්තංච නිදාපෙය. සිව්වෙනි කොටස. තව එක කොටසක් ඔබ නිදන් කරන්න ඕන, ඉතිරි කරන්න ඕන. ආපදාසු භවිස්සති. එතකොට කරදරයක් නැති වෙලාවට ගන්න පුළුවන්. අන්න ඒ වගේ හැසිරීම් තියෙන අයට භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා අන්‍යයන් හා මිත්‍රත්වය පවත්වා ගත හැකි වන්නේය. දැන් බලන්න බොහෝ අය අපි මගාරින අවස්ථාව එන්නේ කොයි වෙලාවෙදිද? අපි අපේ ජීවිතය යහපත් හොඳට සමබරව දිගටම පවත්වාගෙන යනවා පෙනෙනවා නන්ද
නැත්තං අපේ ණය වෙලා ණයට පොලිත් එකතු වෙලා ඒවා ගෙවා ගන්න බැරුව හැංගි ඉන්නේ කියලා දැනගන්නකොට අපිත් එක්ක නෑකම් කරන්ට කවුරුත් එනවද? අපිත් එක්ක හිතමිත්‍රකම් පවත්තන්ට කවුරුත් කැමති වෙනවද? කැමති වෙන්නේ නැහැ. හැමෝම අපිව මගාරින අවස්ථාව වෙනවා. ඒ අපි ගාව ධනය නෑ කියලා තේරුණා. අපි ගාව ශක්තියක් නෑ කියලා තේරුණාම අපිව මග ඇරෙන එක මිනිස්සු පටන් ගන්නවා. මිතුරු කමුත් හිතවත් කමුත් අන්‍යයෝ අපිත් එක්ක පවත්වන්නේ අපිව නඩත්තු කරන්ට ඔවුන්ට සිද්ධ නොවෙන තාක්කල් තමයි ඔවුන් කැමැත්තෙන් අපිත් එක්ක සම්බන්ධකම් පවත්වන්නේ. නැත්තං ඔවුන්ට අපි ගැන හිතෙන්නේ මොකක්ද? වදයක්. වදයක් කියලා. අපිත් එයාලට කරදරකාරී වෛරස් එකක් විදියටම අපි ගැනත් සලකන්ට පටන් ගන්නවා. අපේ දුරකථන ඇමතුම් මගහරිනවා. කොච්චර පණිවුඩ තිව්වත් එකකටවත් පිළිතුරු එවන්නේ නැහැ. ගෙදරට ගිහිල්ලා හමු වෙන්න හැදුවොත් මගහැරලා යනවා. එයයි ඒගොල්ලොන්ට හිතෙනවා මෙයා කරදරයක්. මෙයත් එක්ක යාළුකම් කරන්න ගියොත් අපිත් ඉවරයි කියලා. ඔවට ලස්සන උපමාත් සිංහලයෝ කියනවා. ගිලුණු නැව්වලට කවුද නගින්නේ? ගිලෙන්ඩ යන නැව්වලට කවුද නගින්නේ කියලා. කකුල් කැඩිච්ච අස්සයුන්ට කවුද ඔට්ටු අල්ලන්නේ කියලා අහනවා. ඒක තමයි ඇත්ත. ඒක තමයි ඇත්ත. මේ වසංගත කාලේ බොහෝ දෙනෙක්ගේ ව්‍යාපාර කඩන් වැටිලා. බොහෝ දෙනෙක්ගේ රැකිරක්ෂා හිමි වෙලා. හම්බ වෙන පඩියත් භාගයයි බොහෝ තැන්වල හම්බ වෙන්නේ. ගෙවන්න තියෙන ණය ප්‍රමාණය එක්ක දරුවන්ට කන්න බොන්න ටික තියලා පවුලේ අයට අම්මා තාත්තට බේත් ටික අරන් දීලා ජීවිතේ ගෙනියන එක බොහෝ දෙනෙකුට මේ කාලේ ලොකු ප්‍රශ්නයක්. දැන් මේ කාලේ තව සත්‍යයක් ඔබට පෙනෙමින් තිබෙනවා. ඒ තමයි වෙනදා නිතර ඔබව ඇසුරු කරන්ට පෙළඹිච්ච අය, නිතර ඔබට කතා බස් කරපු අය පියවරෙන් පියවර ඔබ මගහරිමින් තියෙනවා. ඔබ වදයක් කොට, ඔබ කරදරයක් කොට ටිකෙන් ටික සලකන්න පටන්ගෙන තිබෙනවා. ඔක තමයි යථාර්ථය. ඔක තමයි අපි කොච්චර බැඳිලා හිටියත්, අපි කොච්චර මනුෂ්‍යෝ ගැන විශ්වාස කරන් හිටියත්, සල්ලි නැති වුණොත් මූණ දෙන්න වෙන ඇත්ත තමයි, බහුතරයකට මූණ දෙන්න වෙන ඇත්ත තමයි ඕක. සුළුතරයක් සත්පුරුෂයෝ තාම ලෝකේ ඉන්නවා. සුළුතරයක් උසස් ගති ඇති මිනිස්සු මේ ලෝකේ ඉන්නවා. සුළුතරයක්. බහුතරය නම් ඇතිදා ඉන්නවා, නැතිදා මගහරිනවා. ඒක තමයි යථාර්ථය. ගොඩක් අයගේ ප්‍රශ්නේ තමයි ඒ තියෙන වෙලාවේ තමන්ගේ වටේ බොහෝ දෙනෙක් රැස් කකා ඉන්නකොට එයාටත් රැවටෙනවා, එයා ඉන්න අයටත් රැවටෙනවා. ඒක තමයි නරකම දේ. නරකම දේ තමයි අපි ඒ වටේ රැස් කන අයටත් රැවටිලා. ඒ රැවටිලා කියන්නේ අපි අපිට රැවටිලා. අපි අපිට රැවටෙනවා. ඒක මොනතරම් ඛේදවාචකයක්ද? අපි හිතනවා මේ යථාර්ථයක් කියලා. මේක පරම සත්‍යයක් කියලා. මේ රැස් වෙලා ඉන්න මිනිස්සු, හිතවතුන්, යාළුවෝ, නිතිපතා හමු වෙන අය, අපිට ප්‍රිය සංഭാෂණවලට ආරාධනා දෙන අය,
විවෘත කිරීම් උත්සවවලට පොල්තෙල් පහම් පත්තු කරන්න එන්න කියන අය. මේ අය ඇත්තක් කියලා අපි හිතනවා. මොකද අපි ඒ ක්‍රියාකාරකම් ඇතුලේ උද්ධාමයට පත් වෙනවා. ඒ උද්ධාමයේ ඇතුලේ අපි අපිට රැවටෙනවා. බලන්න. මඟුල් ගෙදරකට හරි බුලත් අතක් දීලා ආරාධනා කරන සීමිත ලයිස්තුවට ඔබේ නම ඇතුල් වෙනවද කවදාවත්? ඔබ ආර්ථිකයෙන් වැටිලා කියලා දැනගත්තොත් ආරාධනා කරයි ඒ බොහෝ වෙලාවට නොකර බැරි කමට. ඔබ ශක්තිමත් නම් අන්‍යයෝ ඔබත් එක්ක මිත්‍ර සන්තවයට කැමති. ඒකයි භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන්නේ. ඔබ ශක්තිමත් නම්. ඔබ ශක්තිමත් නැත්තම් ඔවුන් ඔබෙන් ඈත් වෙලා යනවා. ඔබ බිඳ වැටුණු වෙලාවෙත් ඔබත් එක්ක ඉන්නව නම් ඒ පරම සත්පුරුෂ කල්යාණ මිත්‍රයෝ. එවැනි අය ගැන අර සලලිහිණි සංදේශය කිව්වේ නේද? මොකක්ද? මිතුරු තුමෝ දුක සැප දෙකෙහිම පැවති විතු සිතුවම් රූමෙන් පිටු නොපාවිති. උතුම් මිත්‍රයෝ දුක සහ සැප කියන අවස්ථා දෙකේදීම බිත්තියක ඇඳපෝ සිතුවමක් වගේ පිටු පාන්නේ නැහැ. ඒ උතුම් මිත්‍රයෝ. එහෙම අය තවම මේ ලෝකේ කවුරුවත් නැයි කියලා කියන්න පුළුවන්ද? බෑ. බහුතරයක් අයට අම්මා නැමැති උතුම් මිතුරිය පිටුපාන්නේ. තාත්තා නැමැති උතුම් මිතුරා පිටුපාන්නේ. බිරිඳ නැමැති උතුම් මිතුරිය පිටුපාන්නේ. සැමියා නැමැති උතුම් මිතුරා පිටුපාන්නේ. එහෙම ඉන්නවා. තාම අසීරු වෙලාවේ පිටු නොපාන එහෙම අය ඉන්නවා. සමහර වෙලාවට උතුම් සත්පුරුෂ කල්යාණ මිත්‍ර ගුණ ඇති දරුවෝ පිටුපාන්නේ විපතේදී. විපතේදී මග අරින්නේ නැහැ. කරදරයකදී මග අරින්නේ නැහැ. එහෙම වෙන්නේ නැහැ. එහෙම අය ඉන්නවා තාම. ඒකයි මේ ලෝකේ මෙහෙම හරි ඉතුරු වෙලා තියෙන්නේ. මේ වගේ උතුම් සත්ගති අය ඉන්න හින්දා. ඒගොල්ලොන්ගේ පිනෙන් තමයි මම හිතන්නේ මේ ලෝකේ මෙච්චර හරි රැකිලා තියෙන්නේ. එවැනි උතුම් ගති ගුණ අයගේ. මොකද වැඩි බහුතරයක් මේ ලෝකේ ඉන්නේ එවැනි සත්පුරුෂ ගති ඇති අය නෙමෙයි. ඒ හින්දායි භාග්‍යවතුන් වහන්සේ ඔබට මේ යථාර්ථය අවබෝධ කරගෙන තමන්ගේ ධනය කළමනාකරණය කරගන්න කියන්නේ. දරුවෝ අතරින් ඔය වගේ පිටුපාන අසත්පුරුෂයෙක් බිහි වෙන්න බැරිද? පුළුවන්. සැමියා බිරිඳ දෙදෙනාගෙන් එක්කෙනෙක් ඔය වගේ පිටුපාල යන අසත්පුරුෂයෙක් අසත්පුරුෂියක් වෙන්න බැරිද? පුළුවන්. අම්මා තාත්තා පිටුපාන්න බැරිද ඔබට? පුළුවන්. එහෙම මෙන්න මේ අය විතරයි එහෙම වෙනස් වෙන්නේ. මේ අය විතරයි එහෙම පිටුපාන්න පුළුවන්. මේ අය නම් කිසි කලකවත් එහෙම පිටුපාන්නේ නැත. එවැනි මනස්කාතවලට වැටෙන්න එපා. ඔය ඕනම කෙනෙක් එවැනි තත්වයකට ඇද වැටෙන්න තියෙන ඉඩකඩ වැඩිද නැද්ද? වැඩි. ඒක ඉතින් අවස්ථාව තමයි තීරණය කරන්නේ. ඒගොල්ලෝ මූණ දෙන දේවල්, ඒගොල්ලොන්ගේ මානසික පසුබිම, ඒගොල්ලෝ අපි ගැන හිතන විදිය, ඒ ආදී විවිධ කාරණා විතරක් නෙමෙයි අපි සංසාරේ කරපු පින්පව් ඕවත් ඉදිරියට එනවානේ. ඔය ඔක්කොමත් එක්ක තීරණය වෙනවා මේ අප සමගම ඉඳපු අය වුණත් කොයි වෙලාවෙ කොයි විදියට වෙනස් වෙයිද නැද්ද කියන එක තීරණය වෙන්නනේ. තීරණය වෙන්න විශාල බලපෑමක් වෙනවා. ඒ හින්දායි ඔබ ඔබේ ධනය සිහි කල්පනාවෙන් කළමනාකරණය කරගත යුත්තේ. ඉස්සර
අපේ වැඩිහිටියෝ හිතපු එකක් තමයි තමන් හම්බ කරන හැම සැපතක්මනේ හැම ධනයක්ම සම්පතක්ම තමන්ගේ දරුවෝ වෙනුවෙන් වියදම් කරන්න ඕනි කියලා. ඒක හොඳ කරුණාවන්ත යහපත් අදහසක් වුණාට නේ අදහසක් වුණාට මතක තියාගන්න ඒ අදහසේ අන්තගාමීව ඉන්න එපා. මොකද හේතුව ඔබ අනාරක්ෂිත වෙන වෙලාවකදී ඔය විදියට අන්තිම සතෙත් වියදම් කරලා ඔබ ලොකු මහත් කරපු දරුවෝ ඔබව අතරමං කරන්න ඉඩ තියෙනවා. ධනය පරම සත්‍ය නෙවෙයි. ධනය තුල මහා ශක්තියක් නැහැ ඔබව සදාකාලිකව සුරක්ෂිත කරන්න. ඒත් බුදුහාමුදුරන්ගේ මේ උපදේශය පිළිපදින්න. ඔබට විපත්තිය එන්නේ කොතනින්ද කියලා දන්නේ නැහනේ. ඔබට විපත උදා වෙන්නේ ඔබ අන්තිම සතෙත් වියදම් කර හදපු වඩපු දරුවෝ මගහැර යෑම නම් ඔබට වෙන විපත්තිය. ආපදාව ඒකනම්. එතකොට එවැනි අවස්ථාවක ඔබ රැකෙන්නේ කොහොමද? එවැනි අවස්ථාවක ඔබට මේ ලෝකේ යම් කාලයක් ජීවිතය ගැට ගහගන්න ඉතිරි කරගත්තු යමක් තියෙන්න ඕන. ඉතුරු කරගත්තු යමක් තියෙන්න ඕන. මං ඔබට යෝජනා කරනවා හම්බ කරගන්න ධනයෙන් පොඩි මුදලක් හරි ඉතිරි කරන අය වෙන්න. ඒක කුණුකමවත්, ලෝභකමවත්, කුම්මැහිකමවත්, මසුරුකමවත් නෙමෙයි. එහෙනම් භාග්‍යවතුන් වහන්සේ ඇයි සිංහලවාද සූත්‍රයේ එහෙම ඉතිරි කරගන්නට කියලා දේශනා කළේ? ඒක නිවන් මගට පටහැනි නම් එය චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න වීරිය කරන කෙනෙකුගේ ජීවිතයට පටහැනි එකක් නම් ඇයි භාග්‍යවතුන් වහන්සේ ගිහි බවතුන්ට එවැනි යෝජනාවක් ඉදිරිපත් කරන්නේ? නෑ, උන්වහන්සේ අප්‍රායෝගික ගුරුවරයෙක් නෙමෙයි. උන්වහන්සේ තරම් මේ ලෝකයේ සම්මුති සත්‍යත් පරමාර්ථ සත්‍යත් ගැන අවබෝධ කරපු වෙන උත්තමයෙක් නෑනේ. වෙන උත්තමයෙක් නෑ. අනිත් ආගම් ශාස්ත්‍රවරු පහත් කරනවා නෙමෙයි. හැබැයි ඉතින් මේ දෙපැත්තමනේ සම්මුති සත්‍යත් පරමාර්ථ සත්‍යත් අවබෝධ කළ යුතු උපරිම තලයට අවබෝධ කරපු උත්තමයෙක් ඉන්නව නම් මේ ලෝකේ ගෞතම බුදුරජාණන් වහන්සේ. උන්වහන්සේ අපිට අවවාද කරන්නේ මේ සම්මුති ලෝකයේ ඔබ ජීවත් වෙනකොට ඔබ ධනය පිළිබඳව පිළිපැදිය යුතු ආකාරයේ එකක් තමයි විපත කරදරය ඕන වෙලාවක එන්න පුළුවන්. ඒ නිසා ඔබගේ පැවැත්මට දැහැමිව හම්බ කරපු ධනයෙන් යමක් ඉතුරු කරන්න. යමක්. ඔක්කොම නෙමෙයි. නොකන් ඔබ ඉතුරු කරන්න නෙමෙයි මේ කියන්නේ. අසල්වැසියන්ට, දරුවන්ට, ඥාතිහිත මිත්‍රාදීන්ට පිහිටක් නොවී ඉතුරු කරන්නට නෙමෙයි මේ කියන්නේ. චූටි දෙයක් හරි ඔබ වෙනුවෙනොත් ඔබ ඉතිරි කරගන්න ඕන. ඒක වැරදි නෑ. ඔක්කොම ළමයින්ට කිය හැමදේම කරන්න ඕන කියන එකක් නෙමෙයි මෙතන තියෙන්නේ. මේක අවබෝධ කරගන්න. මේ තමයි ඇත්ත. ඕන්නම් මට කියන්න පුළුවන් අම්මලා වුණාම එහෙමද? තාත්තලා වුණාම එහෙමද? ඔක්කොම ළමයින්ට දීලා දාන එක නේද ගෙදර බුදුන් අම්මලා නම් යුතුයකම? ඉතින් එච්චර මෝඩ දේවල් මං කොහොමද යෝජනා කරන්නේ? අපේ බුදුහාමුදුරුවම අපිට දේශනා කරලා තියෙද්දි එහෙම කරන්න ඕනේ නැහැ කියලා. තමන්ට විපතක් එන වෙලාවට තමන්ගේ රැකවරණයට යම් කිසි දෙයක් ඉතුරු කරලා තියාගන්න කියලා බුදුහාමුදුරුවම දේශනා කරලා තියෙද්දි ඇයි මම මේ වගේ මෝඩ දේවල් යෝජනා කරන්නේ? ඒ ගැන හිතන්න. හැබැයි දැනගෙන ඉන්න. ඒ ඉතුරු කරගන්න ධනයෙන් ඔබට
මෙලොව විමුක්තිය සසර විමුක්තිය උදා කරන්න ධනයට ශක්තියක් නැති බව. ඒ ධනය ඉතුරු කරගත්ත කියලා යනකොට අරන් යන්න බැරි බව දැනගෙන ඉන්න. ඉන්නකම් භුක්ති විඳින්නයි දෙන්නයි පුළුවන්. එච්චරයි. ඒ අරුණකොට ගෙනියන්න බෑ. ගෙනියන්න නම් දීලා යන ටික විතරයි. ගෙනියන්නේ දීලා යන ටික විතරයි. ඒ ටික අවබෝධ කරගන්න. ධනය මමත්වයෙන් ගන්න නෙමෙයි මේ යෝජනාව. භාග්‍යවතුන් වහන්සේ වදාළනේ පුත්තාමත්ති ධනම්මත්ති ඉතිබාලෝ විහඤ්ඤති. යම් කිසි කෙනෙක් දරුවෝ හෝ ධනය හෝ මමය මගේය කියලා දැඩිව ගත්තොත්, උපාදාන කරගත්තොත්, එවැනි සංකල්පයක හිර වුණොත් ඉතිබාලෝ විහඤ්ඤති. අනුවණය බාලයා ඒ විදියට හිත වෙහෙසෙනවා කියලා. ඉති බාලෝ විහඤ්ඤති කිව්වේ ඒකයි. වෙහෙසෙනවා කියලා. ඒක අනුවණකමක්. මේ කියන්නේ ඒ අනුවණකම ඇති කරගන්න නෙමෙයි. එහෙම ධනය තුල අපට මේ මහා මේ කරන්න බැරි ඕන දෙයක් ධනයෙන් කරන්න පුළුවන් කියන මනස්ගතවල පැටලෙන්න නෙමෙයි බුදුදහම යෝජනා කරන්නේ. ධනය පැවැත්මට ඕන. ධනය ජීවත් වෙන්න ඕන. ඒත් ධනය වෙනුවෙන් ජීවත් වෙන්න යෝජනා කරන්නේ. ජීවත් වෙන්න ධනය ඕන. ඒකයි යමක් ඉතුරු කරන්න කියන්නේ. දැන් වෘත්තිකයෙකුට මාස් පඩි ගන්න කෙනෙකුට එදා වේලා හම්බ කරන කෙනෙකුට එහෙම කෙනෙකුට කොටස් දෙකක් ආයෝජනය කරන්න තරම් දෙයක් ඉතුරු නොවන බව මම දන්නවා. ඒගොල්ලෝ තමන් හම්බ කරන දෙයින් 4/3ක්ම පරිභෝජන කාර්යයට යොදා ගත්තත් ඒක වැරද්දක් නෑ. ව්‍යාපාරාදිය කරන අය තමයි විශේෂයෙන්ම ද්විහිකම්මම් පයෝජයේ කොටස් දෙකක් ආයෝජන කළ යුත්තේ. ව්‍යාපාරාදිය කරන අය. අනිත් අයට කොටස් 3ක්ම මම දන්න ලංකාවේ නම් මේක ප්‍රායෝගික තලයට එද්දි තියෙන බඩු මිල, ජීවන වියදම, හම්බ වෙන සොච්චමක් වෙච්ච වැටුපට ගන්න පුළුවන් වෙන දේවල් වල සුළු ප්‍රමාණය එක්ක මම දන්නවා යථාර්ථය නම් හම්බ වෙන වැටුපෙන් කීයක් හරි ඉතුරු කරනවා කියන එක ඒකත් විස්මයජනක දෙයක්. ඒත් අපි බුද්ධිමත් වෙන්න ඕනනේ. ඒත් අපි කල්පනාකාරී වෙන්න ඕනනේ. ඒත් අපි ප්‍රඥාවන්තව වැඩ කරන්න ඕන. මොකද අපි දන්නේ මේ ලෝකේ යන විදි දැන් බලන්න අවුරුදු 2ක් තිස්සේ 2කට කිට්ටු ප්‍රමාණයක් ලංකාවේ ජීවත් වෙන හැමෝම ලෝකේ බොහෝ දෙනෙක් අවුරුදු 2ක් තිස්සේ අඛණ්ඩව මහා විපත්තියකින් පීඩා විඳිනවා. ඇත්තටම කීයක් හරි ඉතුරු කරගත්තු කෙනෙක් හිටියා නම් ඒ අය තමයි මේ වෙලාවේ පොට්ටක් හරි වේලක් හරි කාලා ජීවත් වෙන්නේ. අනිත් හැමෝම අන්තසරණයි. රැකියාව කරගන්න එළියට යන්න බෑ. දරුවෝ කිරිටික නැතුව දුක් විඳිනවා. අම්මට තාත්තට බේත් ටික අරන් දෙන්න විදියක් නැහැ. ඉතින් අර එදා වේලා හම්බ කරද්දි හරි සිහි කල්පනාවෙන් ධනය කළමනාකරණය කරලා කීයක් හරි ඉතුරු කරා නම් අද තත්ත්වය චුට්ටක් හරි වෙනස් කරගන්න පුළුවන්. ඒ නිසා මේ හැම එකකින්ම පාඩම් ඉගෙන ගන්න මම ඔබට යෝජනා කරනවා. මේ හැම එකකින්ම පාඩම් ඉගෙන ගන්න බුද්ධිමත්ව. මේ හැම දෙයක්ම නේද? මේ හැම දෙයක්ම අපිට පාඩම් කියලා දෙනවා. අපි මේ පාඩම් ඉගෙන ගන්න ඕන. භාග්‍යවතුන් වහන්සේ වදාළ මේ තථාගත දේශනාවේ තිබෙන අපි හොඳට තේරුම් ගන්න ඕන. ඒ නිසා ධනය සම්බන්ධව පිළිපදින ආකාරයේදී ඔන්න ඔය කරුණු ටික ඔබට
දැඩි අවධානයක් යොමු කරන්නට වෙනවා. දැඩි අවධානයක් නේ. ඊළඟට භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා ඔබ කොයි ආකාරයටද අනිත් අයට උපකාර කළ යුත්තේ කියලා. ඒ ගැනත් අවධාරණයක් කරනවා. ඒ අවධාරණයත් මේ මාතෘකාවටම ඇතුළත් කරලා මම සාකච්ඡා කරනවා. මොකද හේතුව එය මෙලොව ප්‍රශංසා ලබන්නත් පරලොව සුවපත් වෙන්නත් උපකාරවත් වෙන ධර්ම විදියට තමයි භාග්‍යවතුන් වහන්සේ පෙන්වලා දීලා තියෙන්නේ. මාතා පිතු කිච්චකරෝ පුත්ත දාර හිතෝ සදා අන්තෝ ජනස්ස අත්තාය යෝචස්ස අනුජීවිනෝ. මොකක්ද ඒ කියන්නේ? ධර්මයෙන් ගිහිගෙයි වෙසෙන නුවණැත්ති යමෙක් වෙද්ද මාපියන්ගේ වැඩ කරන්නේද හැම කල්හිම අඹදරුවන්ට හිතවත් වේද. අඹදරුවෝය තමා නිසා ජීවත් වන කම්කරුවෝය යන දෙකොටසගේම යහපත පිණිස ඔවුන්ගේ ඕනෑපාකන් සලසන්නේ වේද. අන්න කරන්ට තියෙන දේවල් යුතුයකම් කවුරු වෙනුවෙන්ද? අම්මා තාත්තා වෙනුවෙන්, බිරිඳ වෙනුවෙන්, දරුවෝ වෙනුවෙන්, සැමියා වෙනුවෙන්, ඊළඟට තමන්ට ඉන්නව නම් කම්කරු ජනයා, තමන්ට සේවක සේවිකාවන් ඉන්නව නම් අන්න ඒ අය වෙනුවෙන් ඔබට සංග්‍රහ කරන්නට වෙනවා. ඒකයි භාග්‍යවතුන් වහන්සේ වදාළේ ඔබින්නම් යේව අත්තාය වදඤ්ඤු හෝති සීලවා ඥාතිනම් පුබ්බපේතානම් දිට්ඨ ධම්මේච ජීවිනම්. මොකක්ද ඒ කියන්නේ? ඔන්න ඊළඟට ඔබට සිත වෙනවා ඒ විදියට සිල්වත්ව ඉඳගෙන සුදුසු පරිදි ජීවත් වෙන නෑයන්ට සංග්‍රහ කරනවා වගේම මියගියපු අයටත් පිම්පෙත් අනුමෝදන් කරන්න ඕන. මම පත්තිදාන ගැන කියද්දි ඒ කරුණ ඔබට දස පුණ්‍ය ක්‍රියාවලදී පැහැදිලි කරා. පත්තිදාන පිම්පෙත් දීම ගැන. ඒ පින් දස පුණ්‍ය ක්‍රියා පිළිබඳව දේශනා මාලාව අහපු අය මේ කරුණ ඉගෙනගෙන තියෙනවා. ජීවත් වෙන අයට සංග්‍රහ කරන්න ඕන. ඊළඟට අනෙක් අතින් ගත්තහම මියගිය අය වෙනුවෙනුත් පිම්පෙත් අනුමෝදන් කිරීම කටයුතු සිද්ධ කරන්න ඕන. බලන්න අමාරුවෙන් හම්බ කරාට කොච්චර දේවල් අපිට ජීවත් වෙනකොට කරන්න තියෙනවද? අම්මට තාත්තට, බිරිඳට සැමියාට, දරුවන්ට, මියගිය ඥාතීන්ට, ඊළඟට තමන්ගේ ආගම ධර්මය තමන්ට කියලා දෙන, තමන්ගේ ආධ්‍යාත්මික ජීවිතයට උපකාර කරන ශ්‍රමණ බ්‍රාහ්මනාදීන්ට, ඒ කිව්වේ ආධ්‍යාත්මික ජීවිතයට මඟ පෙන්වන උත්තමයින්ට, එයත්න්ටත් සිව්පසෙන් උපස්ථාන කිරීම මේ දුකසේ හම්බ කරන ධනයෙන්ම තමයි කරන්නට වෙන්නේ. ඊළඟට භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා පිම්පෙත් දීමාදීන් දෙවියන්ටත් ඔබ උපකාර කරන්න ඕන කියලා. දෙවියන්ටත් අනුග්‍රහ කරන්න පුළුවන්. ජීවිතය ගත කරද්දී මේ විදියට ජීවත් වෙන තැනැත්තා ගැන භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දෙනවා. සමනම් බ්‍රාහ්මනානං නං දේවතානංච පණ්ඩිතෝ විත්ති සංජන නොහෝති ධම්මේන ගරමාවසං සෝ කරිත්වාන කල්යාණං ජුජ්ජෝ හෝති පසංසිතෝ. ඔහු මෙලොවදී නුවණැත්තන්ගේ ප්‍රශංසාවටත් මරණින් පසු සුගති භූමියක ඉපදීමටත් යනවා කියලා. බලන්න හම්බ කරන ධනයෙන් ඔබ අන් අය වෙනුවෙන් කළ යුතු යුතුයකම් ටිකක් කරමින් තමයි ඔබගේ රැකවරණය සාධනය කරගන්න ඕන. දැන් අර මුල් ගාතාව කියලා ඔබ වෙනුවෙන් ඉතිරි කරගන්න කියලා විතරක් මේ දේශනාව නිම වුණා නම් එතනදී අසම්පූර්ණයි නිවන් මඟ. බෞද්ධ පිළිවෙත අසම්පූර්ණයි. ඊළඟට එතනටම භාග්‍යවතුන් වහන්සේ අපිට අවධාරණය කරනවා නෑ ඔබ ඒ කොටස කරගන්න ඕන. කළමනාකරණයකින් ධනය පවත්ව ගන්න ඕන. හැබැයි අතරතුරේ තියෙනවා අම්මට තාත්තට සලකන එක. බිරිඳට සැමියාට දරුවන්ට සලකන එක. ඒ වගේම ඥාතිහිත මිත්‍රාදීන්ට පුළුවන් විදියට සංග්‍රහ කරන එක, සලකන එක. ඊළඟට මියගිය අය වෙනුවෙන්
ඥාතීන් වෙනුවෙන් සහ දෙවි දේවතාවුන් වෙනුවෙන් පින්පෙත් අනුමෝදන් කරමින් කරන කටයුතු කරන එක. තම තමන් අනුගමනය කරන ආගම ධර්මය වෙනුවෙන් යම් යම් පරිත්‍යාගයන් සිද්ධ කරන එක අප විසින් මේ ලෝකයේදී කරගත යුතුයි. අපි හැමෝම ඒ පින් කරගන්න ඕන. ඒ පින්වල තියෙන ආනිසංස තමයි අපි මෙලොව ප්‍රශංසනීය ජීවිතයක් ගත කරයි. අගයක් ලැබෙන ජීවිතයක් ගත කරයි. නුවණැත්තු ප්‍රශංසා කරයි. හැමෝම ප්‍රශංසා කරන්නේ නැහැ. දම්පැන් දෙනවා දකින්නකොට නුවණැත්තෝ තමයි ප්‍රශංසා කරන්නේ. නුවණැත්තෝ න්යායන්ට සංග්‍රහ කරනවා, උදව් කරනවා, බිරිඳට සලකනවා, දරුවන්ට සලකනවා, අම්මා තාත්තට සලකනවා දැක්කම හැමෝම ප්‍රශංසා කරන්නේ නැහැ. බොහෝ දෙනෙක් කියන්නේ මෝඩකම් කරන්න එපා, ඕවයි සීමාවක් තියාගන්න කියලා. ඒක තමයි යථාර්ථය. බොහෝ දෙනෙක්. හැබැයි මතක තියාගන්න. ඔබ හොඳට තේරුම් ගන්න. නුවණැත්තෝ එහෙම කියන්නේ නැහැ. නුවණැත්තෝ, පඬිතයෝ, සත්පුරුෂයෝ මොකද කරන්නේ? ඒ වගේ ක්‍රියාවන් අගය කරනවා. ඒ වගේ ක්‍රියාවන්ට ප්‍රශංසා කරනවා. සත්පුරුෂයෝ, නුවණැත්තෝ. අපි කියමුකෝ කාගෙන්වත් මේ ලෝකේ ප්‍රශංසාවක් ලැබුණ නැහැ කියලා. ඒත් බය වෙන්න එපා. එය ඔබට පරලොව හිතසුව පිණිසම පවතිනවා. ඒක අනිවාර්යයි. පරලොව හිතසුව පිණිසම පවතිනවා. කවදාවත් පරලෝක ජීවිතේට ඔබට ඒ විදියට දම්පැන් දීලා ඥාති හිත මිත්‍රාදීන්ට උදව් උපකාර කරලා මව්ට පියාට සලකලා කරන පින්කම් අපත යන්නේ. කවදාවත් අපත යන්නේ. ඒවා ඔබට සසර සුවපත් වීමට උදව්වක් වෙනවමයි. ඒ නිසා ඔබ මේ දේශනාව තුල ඉගෙන ගත්තා. ධනය රැස් කරන්න ඕන කොයි පදනමක ඉඳන්ද? ධනය කළමනාකරණය කරගන්න ඕන කොයි විදියටද? ඊළඟට පරිභෝජනය කරද්දී කොයි තරම් වගකීම් යුතුයකම් ඉෂ්ට කරමින්ද ඒ පරිභෝජන කාර්යයත් කරන්න ඕන කියලා. බලන්ට බුදුහාමුදුරුව අපි ඔබට ලෞකික ජීවිතයක් ගත කළත් උතුම් නිවන් මඟ ඇහිරෙන්නේ නැතිවෙන්න ඒ ජීවිතය ගත කරන හැටි මේ දේශනාව තුළ අවධාරණය කරලාද නැත? අවධාරණය කළා. ඔබට කියලා දීලා තියෙනවා කොහොමද ඔබ නිවන් මඟ අහුරගන්නේ නැතුව පරලොව ජීවිතය නැවත උපදින භවවලටත් යහපතක් වෙන විදියට කොහොමද ඔබේ මේ ලෝක ජීවිතය ගත කරන්න ඕනි කියලා ඔබට භාග්‍යවතුන් වහන්සේ මේ දේශනාවල මඟ පෙන්වලා තියෙනවා. මේ ගාථා ධර්ම කීපයේ බලන්න රේරුකානේ මහා සාමීන්ද්‍රයාණන් වහන්සේට කොච්චර පින් සිද්ධ වෙනවද? උන්වහන්සේ මේ ධර්ම කොටස් ටික හරිම ලස්සනට එක කෘතියකට සංග්‍රහ කරලානේ. බුද්ධ නීති සංග්‍රහය කියලා. ඉතින් ඇත්තටම මම මේ කෘතියේ තියෙන ධර්ම කොටස් හැම මාතෘකාවක්ම ඒ කෘතිය ඉවර වෙනකන් තියෙන හැම ධර්ම කරුණක්ම ඉදිරියට පැවැත්වෙන ධර්ම දේශනාවලදී ඔබත් එක්ක සාකච්ඡා කරන්න ඕනි කියලා හිතුවෙම බොහෝ දෙනෙකුට මේ පොත් අරන් කියවන්න වෙලාවක් නැහැ. හැබැයි මම දන්නවා මේ මාතෘකා අද කෙනෙක් අහයි. හැබැයි අපි බුද්ධ පුතුන් YouTube නාලිකාවට එකතු කරාම තව කොච්චරනම් කාලයක් මේ අවකාශය තුලනේ මේ සයිබ අවකාශය තුල මේ දේශනා අන්තර්ගත වෙනවද? මොන තරම් කාලයක් මේ භාග්‍යවතුන් වහන්සේගේ ධර්මය විවිධ පිරිස් ශ්‍රවණය කරයිද? අපි අපවත් වෙලත් ඉඳී. ඒත් මේ දේශනා අන්තර්ජාලයේ හමු වෙන අය ශ්‍රවණය කරයි. අද ඔබ සජීවී වහන දේවල්. ඉතින් අද මේ ධර්ම දානය දීපු ඒ සඳහා දායක වුණු හැම දෙනාටම මහා ආශිර්වාදයක් වෙනවා. මොකද
ඒ පවුලට එකතු වෙච්ච දියණියක්. ඒ දියණිය අපට කතා කරලා සිහිපත් කළේ තමන්ට තාම හොඳ උතුම් ස්වාමි පුරුෂයෙක් ලැබුණේ මේ අම්මයි තාත්තයි හින්දා. ඒ අම්මා බෞද්ධ රූපවාහිනී නාලිකාවේ උපන්දිනය වෙනුවෙන් පින්කමක් කරන්ට අපේක්ෂාවෙන් හිටියා කියලා. නමුත් ඒ කටයුතු කරගන්නට බැරි වුණා කියලා මේ වසංගත තත්ත්වයක් එක්ක. ඉතින් ඒ දුව ඉල්ලා සිටියේ අම්මා වෙනුවෙන් ධර්ම දේශනාවක් එක බණපදයක් හරි විනාඩි කීපයක් හරි කියලා දෙන්න කියලා. ඉතින් පැයක් පමණ වෙලා ඉතාම ශ්‍රද්ධාවෙන් මේ දේශනාව අහන්ට ඒ මව්ට අවකාශය ලැබුණා. ඒ මව්ගේ කල්යාණ මිතුරු මිතුරියන්ටත් අවකාශය ලැබුණා. ඒ විතරක් නෙමෙයි ඒ පවුලේ දුවදරුවන්ට මුණුබුරු මිනිබිරියන්ට අවකාශය ලැබුණා විතරක් නෙමෙයි. දේශනාව ඉවර වෙනකම්ම පැයක් පමණ වෙලා සජීවීව විශාල පිරිසක් බුද්ධ පුතුන් ඔස්සේ මේ දේශනාව ශ්‍රවණය කළා. හෙට බුද්ධ පුතුන් YouTube නාලිකාවට මේ දේශනාව ඇතුළත් කරාම තව විශාල පිරිසකට මේ දේශනාව ශ්‍රවණය කරන්නට ලැබෙනවා. ඉතින් හොඳ උතුම් පින්කමක් ඔයත් සිද්ධ කරගත්තේ. රැස් කරගන්නට යෙදුන සියලුම පින්කුසල් විශේෂයෙන්ම මේ 19 වෙනිදට ජීවතුන් අතර හිටියානම් 66 වන ජන්මදිනය සමරන ඒත් අභාවයට පත්වෙච්ච 2019 ජනවාරි 2 වෙනිදා අභාවයට පත්වුණු ගාමිණී බණ්ඩාර ආදරණීය පියාණන් වහන්සේ මේ පින් අත්කර ගනිත්වා. ඒ ඉන්ද්‍රා පද්මකාන්ති මාතාවගේ ස්වාමි පුරුෂයාණන් පුතාල 3 දෙනා වන චාමික මහත්මයාගේ පුබුදු මහත්මයාගේ විකුම් බණ්ඩාර මහත්මයාගේ ආදරණීය පියාණන් ඒ දියණිවරු තිදෙනාගේ ආයේෂා කුෂානි නදීෂානි කියන දියණිවරුන්ගේ ආදරණීය මාමණ්ඩිය ඇතුළු ඒ මියගිය සියලුම ඥාතිවරු මේ පින් අත්කර ගනිත්වා. මේ කොරෝනා වසංගතය නිසා මියගිය සියලුම ලෝකවාසීන් මේ පින් අත්කර ගනිත්වා. රට වෙනුවෙන් දිවිපිදූ රණවිරුවෝ මේ පින් අත්කර ගනිත්වා. සුවපත් වෙත්වා, සැපවත් වෙත්වා, දුකින් මිදෙත්වා. ඔබේ සියලුම ඥාති හිත මිත්‍රාදීන් මේ පින්බෙලෙන් නිවන් අවබෝධ කරත්වා. සාදු සාදු සාදු. දෙවියෝ මේ පින් අත්කර ගනිත්වා. දෙවියන්ගේ ආශිර්වාදය, ආරක්ෂාව, බැල්ම ශක්තිය මැයි මාසේ 11 වෙනිදා තමන්ගේ 63 වන ජන්මදිනය සමරපු ආදරණීය මාතාව ඉන්ද්‍රා පද්මකාන්ති මාතාවටත් ඒ වගේම ඒ පුතණුවරු තිදෙනාට ඒ දියණිවරු තිදෙනාට වගේම ඒ පවුල්වල සුජීවත්ව සිටින මව් දෙමව්පියන්ටත් මුණුබුරු මිනිබිරියන්ටත් ඒ වගේම ඒ මාතාවගේ ඒ මියගිය පියාණන්ගේ ජීවතුන් අතර ඉන්න සහෝදර සහෝදරියන් ඇතුළු සියලු ඥාති හිත මිත්‍රාදීන්ටත් බණහපු ඔබටත් ලෝකවාසීන්ටත් සියලු දෙවියන්ගේ ආශිර්වාදය ලැබේවා. රණවිරුවන්ටත් විශේෂයෙන්ම මේ වසංගතයෙන් රට බේරගන්නට අපකැප වී සිටින ලෝකය බේරගන්නට අපකැප වී සිටින සියලුම සෞඛ්‍යංශවල සියලු දෙනාටත් නිදුක් බව ලැබේවා, නිරෝගී බව ලැබේවා, සුවපත් බව ලැබේවා, දීර්ඝායුෂ ලැබේවා. ඔබ අප හැම දෙනාටමත් මේ ලෝකයේ සුවපත් තැනක් කරගන්නට දෙවිවරු උපකාර කරත්වා. උතුම් දෙවිවරුද නිවන් දකිත්වා. සාදු සාදු සාදු. අවසාන වශයෙන් ඔබ අප හැම දෙනාගේම ඒකායන ප්‍රාර්ථනාව ඒ මියගිය පියාණන්ට විතරක් නෙමෙයි, ජන්මදිනය සමරන මව්ට විතරක් නෙමෙයි, ඔබෙත් මගෙත් අපි හැම දෙනාගේම ඒකායන අරමුණ මේ භවය තුලදීම හෝ ඉක්මන් භවයකදී උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීමයි. ඒ සඳහා කරන උතුම් වෑයමට මේ දේශනාවම උපකාරක ධර්මයක් වේවා, උපනිශ්‍රේ ධර්මයක් වේවා. උතුම් ශ්‍රී සද්ධර්මය අවබෝධ කරගෙන නිවනින් සැනසෙන්න, ඉක්මන් භවයකදී දුකින් මිදෙන්න අපි හැම දෙනාටම මේ පින් උපනිශ්‍රය වේවා. සාදු සාදු සාදු. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු ශාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු දේශනම්. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු මම් පරන්ති තී.
ඔබ හැම දෙනාටම තුනුරුවන්ගේ අනන්ත ගුණ බලයෙන් යහපතම නිරෝගී සුවම උදා වේවා සුවපත් වේවා.